SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 අගෝස්තු 22 සෙනසුරාදා සිරස්සල අලව්ව හා ඇල්ලේ රියානතුරු දෙකකින් පුද්ගලින් 8 දෙනෙක් මරුට පාස්කු ප්‍රහාරයට පෙර දින හිටපු ජනපති සම්බන්ධ කරගන්න බැරි වුණා. ප්‍රහාරය අතරතුරත් ක්‍රියාත්මක කළ යුතු කිසිදු උපදෙසක් දුන්නේ නැහැ. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා පාස්කු කොමිසමට කියයි. අම්බලන්ගොඩ පැරට් හන්දියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට. පාතාලයේ සුබසාධන කටයුතු මෙහෙය වූ පුද්ගලයෙකු අත්අඩංගුවට. ශ්‍රී ලංකා යුද හමුදාව යුද ගිලන් රථ නිෂ්පාදනය කරයි. නිෂ්පාදන වියදමේ වෙනස මිලියන 25 ඉක්මවයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. අලව්ව සහ ඇල්ල ප්‍රදේශයේදී අද සිදු වූ රියානතුරු දෙකකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අලව්ව ප්‍රදේශයේදී ටිපර් රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද අලුයම අනතුරක් සිදු වුණු අතර ඇල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් තවත් අනතුරක් සිදු වුණා. The big story. කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව වලකුමර ප්‍රදේශයේදී කුරුණෑගල දෙසට ගමන් කළ කුඩා මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වූ ගලි ප්‍රවාහනය කළ ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අදාළවම 4:05ට පමණ අනතුර සිදු වුණා. අනතුරින් කුඩා මෝටර් රථයේ ගමන් කළ රියදුර ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු බරපතල තුවාල ලබා අලව්ව ප්‍රදේශීය රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් සියලු දෙනාම මිය ගොස් තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුර අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරින් මිය ගොස් ඇත්තේ වරකාපොළ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී යලි කුරුණෑගල පිහිටි නිවෙස් වෙත ගමන් කරමින් සිටි පිරිසක් වන අතර ඔවුන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වල නිරත වන පිරිසක්. මේ අතර ඇල්ල වැල්ලවාය මාර්ගයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. අනතුරට පත් වෑන් රථය අද උදෑසන රාවණ ඇල්ල ආසන්නයේදී අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ රියදුර ඇතුළු පුද්ගලයන් 6 දෙනෙක් ගමන් කර ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූ සෙසු පුද්ගලයන් වැල්ලවාය සහ මුරදාගර රෝහල් වලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. අනතුරට පත් වෑන් රථයේ රියදුර රථය තුළ සිරවී සිට ඇති අතර පොලිසිය සහ යුද හමුදාව ඔහු ඉවතට ගැනීමට මහත් පරිශ්‍රමයක යෙදුණා. නමුත් ඔහු ඒ වන විටත් මිය ගොස් තිබුණා. ඔයගොල්ලන් දෙපැත්තට ඉන්න. අනතුරට මුහුණ දී ඇත්තේ බදුල්ල විදුලි බල මණ්ඩලයේ සේවකයන් පිරිසක්. ඔවුන්ද ගාල්ල ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගී වී යලි නිවෙස් වෙත පැමිණීමෙන් සිට තිබෙනවා. රථයේ රියදුරට නිින්ද යාම අනතුරට හේතු වී ඇති බවට පොලිසිය සැකපල කරනවා. The big story. සෙලාන් බැංකුව
සුහද හදක් ඇති දේශීය බැංකුව. පාස්කු ප්‍රහාරයට පෙර දින සහ ප්‍රහාරය එල්ලවීමට මිනිත්තු කිහිපයකට පෙර එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු දැනුම් දීමටගත් උත්සාහය ව්‍යර්ථ වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පවසනවා. ඒ පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කොමිසම කළ ප්‍රශ්න කිරීම හමුවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉතා සංවේදීව පිළිතුරු දීම කැපී පෙනෙන සිද්ධියක් වුණා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ඊයේ කොමිසම හමුවේ පෙනී සිටියේ 16 වන දිනටයි. පාස්කු ප්‍රහාරයට පෙර දින නිලන්ත ජයවර්ධන මහතාට ලද විදෙස් බුද්ධි තොරතුරු එවක ජනාධිපතිවරයාට දැනුම් නොදුන්නේ දැයි රාජ්‍යයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙහිදී ජයවර්ධන මහතාගෙන් විමසුවා. ඊට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ මම උත්සාහ කළා ජනාධිපති ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වාට ඇමතුමක් ගෙන මං ඇහුවා මට ජනාධිපතිතුමාව සම්බන්ධ කරගන්න ඕන කියලා. එවිට ඔහු කිව්වා ජනාධිපතිතුමා පෞද්ගලික විදෙස් සංචාරයක ගියා කියලා. මං දැක්කා ජනාධිපතිතුමා පිටරට සංචාරයක ගිහින් කියලා පත්තරේ දාලා තියෙනවා. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා දැනගෙන සිටියේ නැද්ද ජනාධිපතිවරයා රටින් පිට වෙන බව? සභාපති විනිසුරු නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසා සිටියා. ජනතුරු දැනුවත් නැහැ. නමුත් ගුවන්තොටුපළේ නිලධාරීන් දැනුවත් කළාම දැනගත්තා. යනුවෙන් ජයවර්ධන මහතා ඊට පිළිතුරු ලබා දුන්නා. එවිට සභාපති විනිසුරු විමසා සිටියේ දැන් ඔබ කලින් කිව්වේ පත්තරෙන් දැක්කා කියලා නේද? නෑ ස්වාමීනි. එය වැරදීමක්. අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ 20 වෙනිදා ඔබ ජනාධිපති ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කතා කරලා මොනවද කිව්වේ? මං ඇහුවා ඔබ ජනාධිපතිතුමා එක්ක ගියේ නැද්ද කියලා. ඔහු ගියේ නැති බව කිව්වා. ඒ වගේම ජනාධිපතිතුමාගේ පැජට් පාරේ නිල නිවසේ තිබෙන දුරකථනය හරහා ජනාධිපතිතුමාගේ පෞද්ගලික ආරක්ෂකට කතා කරන්න පුළුවන්. ඒත් ජනාධිපතිවරයා ළඟ ජංගම දුරකථනයක් නැති බව ප්‍රකාශ කළා. යනුවෙන් සාක්ෂිකරු මෙහිදී පැවසුවා. ඒ අනුව ඔබ මේ තොරතුරු ලබා දෙන්න හිටපු ජනාධිපතිවරයාට ඇමතුමක් ගත්තාද? රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියා. ඔව් මම හවස 6:18ට පැජට් පාරේ දුරකථනයට අරගෙන කිව්වා මට ජනාධිපතිතුමා සම්බන්ධ කරන්න කියලා. නමුත් අප්‍රේල් 20 වෙනිදා දවස තුල ජනාධිපතිතුමාව සම්බන්ධ කරගන්න නොහැකි වුණා. ඔබ යලි උත්සාහ කළේ නැද්ද? රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය නැගු ප්‍රශ්නයට පිළිතුරු දුන් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා නැහැ යනුවෙන් ප්‍රකාශ කළා. එමෙන්ම විදෙස් තොරතුරු ලැබුණු අප්‍රේල් 4 ජනාධිපතිතුමා දැනුවත් කරන්න තිබුණා. නමුත් මගේ රාජකාරීමේ වගකීම තිබුණ ආරක්ෂක ලේකම් ජාතික බුද්ධි ප්‍රධානී සහ පොලිස්පති දැනුවත් කිරීම. මට ලැබෙන තොරතුරු ජනාධිපතිවරයා දැනුවත් කළ යුතුයි කියලා කොහෙවත් ලිඛිතව හෝ වාචිකව උපදෙසක් නැහැ. ඒත් මම මේ පණිවිඩය කියන්න ගත්තම ජනාධිපති බිසි. ජනාධිපති ලංකාවේ නොසිටියා නම් ඇයි එය අගමැතිවරයාට හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනට නොකිව්වේ? සභාපති විනිසුරු නැවත ප්‍රශ්න කළා. එහිදී ඊට පිළිතුරු දුන් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ අගමැතිවරයාව දැනුවත් කළේ නැහැ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට නොකිව්වේ ඔහු මේ වගේ කටයුතු වලට සැලකිය යුතු ලෙස දායකත්වයක් දක්වුවේ නැති නිසයි ස්වාමීනි. අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය නිලන්ත ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ නිලන්ත ජයවර්ධන මහත්මයා ඔබට අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය ගැන උදැසන තොරතුරක් ලැබුණද? උදේ 8:27ට මගේ තොරතුරුකරු මට කිව්වා ඔවුන්ගේ එක් ඉලක්කයක් වෙන්නේ කොළඹ මෙතෝදිස්ත පල්ලියක්. ඔවුන් මේ ප්‍රහාරය අද උදේ 6ත් 10ත් අතර සිදු කරනවා කියලා. මම මේ තොරතුරු ලැබුණ ගමන් 8:28ට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහටත් 8:30ට පොලිස්පති පූජ්‍ය ජයසුන්දරටත් කතා කරලා කිව්වා. මේගොල්ලෝ ගහන්න පටන් ගන්න හදන්නේ. මෙතෝදිස්ත පල්ලියකටත් ගහන්න හදනවා. මේ ගැන නන්දන මුණසිංහ මහතාටත් කිව්වා. හැබැයි මට පොලිස්පතිවරයා උපදෙසක් දුන්නේ නැහැ. ඊට පසු 8:32ට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කතා කරලා විස්තරය කිව්වා. යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා. රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය නැවත නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසුවේ පළමු බෝම්බේ පුපුරා ගියා කියලා දැනගත් පසු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස ඔබ කුමක්ද සිතුවේ? ඊට නිලන්ත ජයවර්ධන මහතා හැඟුම්බරව මට දැඩි කනගාටුවක් දැනුණා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මම වුණ නිසා. මම උත්සාහ කළා ස්වාමීනි. ඒත් මට බැරි වුණා. ප්‍රහාර කිහිපයකට පසු අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අපි ආරක්ෂක අමාත්‍යාංශයට රැස් වුණා. මං එතනදි කිව්වා දැනට 6ක් පෙපුරුණා, තව 2ක් තියෙනවා, තව බෝම්බ පුරවපු වෑන් එකක් තියෙනවා. ඒ නිසා කිසිම තැනකට යන්න එපා කියලා. ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු විමසා සිටියේ 21 වෙනිදා උදේ ජනාධිපතිතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණද? උදේ 7:59ට පැජට් පාරේ නිලධාරියා අරගෙන කිව්වා සර් ලයින් එකේ ඉන්න ජනාධිපතිතුමා සම්බන්ධ කරන්නම් කියලා. මං එතකොට කිව්වා ඔයාලට මං ඊයේ කිව්වේ දැන්ද කරන්නේ? ඒත් ජනාධිපතිවරයා සම්බන්ධ වුණේ නැහැ. මං ආයෙත් ප්‍රහාර එල්ල වෙනකොට 8:58ට අරන් සැරෙන් කිව්වා දැන්වත් සම්බන්ධ කරන්න කියලා. ඊට පස්සේ උදේ 9:13ට ජනාධිපතිතුමා මට කතා කළා. මං කිව්වා ජනාධිපතිතුමා මං ඊයේ ඉඳලා උත්සාහ කරන්නේ. තව වෙන්න තියෙනවා. ඊට පස්සේ එතුමා කිව්වා හරි මං ලේකම්ට කතා කරන්නම්. පසුව දවල් යලි ඇමතුමක් අරගෙන මගෙන් සම්පූර්ණ විස්තරය අහගත්තා. යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා ඊට පිළිතුරු ලබා දුන්නා. වැඩිදුරටත් ජයවර්ධන මහතා පැවසුවේ එම අවස්ථාවේදී ජනාධිපතිවරයා තමන්ට ගත යුතු පියවරක් හෝ උපදෙසක් ලබා නොදුන් බවයි.
අම්බලන්ගොඩ පැරට් හන්දිය ප්‍රදේශයේදී නාදුරන තුවක්කුකරුවෙකු විසින් වෙඩ තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 48 හැවිරිදි අම්බලන්ගොඩ කුලියගොඩ ප්‍රදේශයේ පදිංචි බෙනට් අජිත් හෙවත් බූර් අජිත් නම් පුද්ගලයෙක්. මෙම වෙඩ තැබීම අද පෙරවරු 9ට පමණ සිදු වුණේ කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැරට් හන්දියේදී. වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ අම්බලන්ගොඩ දීවර වරායේ සිට මාළු රැගෙන යතුරු පැදියකින් ගාල්ල දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටයි. තවමත් ප්‍රහාරය එල්ල කළ ආකාරය පිළිබඳව නිශ්චිත තොරතුරු අනාවරණය කරගෙන නැහැ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගියේ 48 හැවිරිදි අම්බලන්ගොඩ කුලියගොඩ ප්‍රදේශයේ පදිංචි බෙනට් අජිත් හෙවත් බූරු අජිත් නම් පුද්ගලයෙක්. මොහු ප්‍රදේශයේ සූදු ක්‍රීඩා වේදනායක බවයි වාර්තා වන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් ස්ථාන 3කින් විමර්ශන සඳහා කණ්ඩායම් පත් කර තිබෙනවා. මේ අතර ගල්කිස්ස සහ මොරටුව ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පවුල්වලට සහ සිරගතව සිටින ජාවාරම්කරුවන්ගේ පවුල්වලට සුබ සාධන කටයුතු සැලසූ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ටහස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් පිළියන්දල පොලිසිය විසින් පොලිසිය පැවසුවේ මෙම සැකකරු විසින් බන්ධනාගාරගතව සිටින ජාවාරම්කරුවන්ගේ පවුල්වලට මාසිකව වැටුපක්ද ලබා දී ඇති බවයි. බොහෝ ගල්කිස්ස සහ මොරටුව ප්‍රදේශවල මද්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු වන දැනට සංගව සිටින එල්ලාවල ලියනගේ ධර්මසිර නොහොත් ධර්මී අයියා නම් පුද්ගලයාගේ බාපාගේ පුත්‍රයාද වනවා. පොලිසිය පැවසුවේ මොහු විසින් ධර්මී නම් පුද්ගලයා විසින් ලබා දෙන උපදෙස් පරිදි මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් වලට මුදල් බැර කරන බවයි. එමෙන්ම මොහුගේ ගිණුමෙන් පසුගිය කාල වකවානු තුලදී රුපියල් ලක්ෂ 143ක මුදලක් සංසරණය වී තිබෙනවා. දැන් මාසෙකට තමුන්ට කීයක් වැටුප ගෙවුවද ධර්මසිර? මේ ලක්ෂ 143 කවුද ඩිපොසිට් කරලා තියෙන්නේ? ධර්මසිර කියනවා. ඩිපොසිට් කළාද අඩුම ගාන කීයද එක් අවස්ථාවක්? ලක්ෂ 5-4ක් දාලා තියෙනවා ඒක. දැන් තමුන්ගේ account එකෙන් සල්ලි වලට තමුන් මොනවද කරන්නේ? ගොඩක් නිසා පොලිසියේ මහතුරුන්ට එයාලගේ උසාවිය සම්බන්ධයෙන් තියෙන නඩුවලදී ලෝයර්ස් මහතුරුන්ට ඒ වගේ විදිහට තමයි ඒක කෙරුවේ. ඔය 143ේම මොනවද ලෝකෙම සල්ලිද? මේ ගල්කිස්සේ යාවල සියලුම දෙනා ඔවුන්ගේ හේරෝයින් තමයි ධර්මසිරි සහ අංජුනායි. පොලිසිය පැවසුවේ මොහු පසුගියදා සොයිසාපුර ප්‍රදේශයේදී හෝටලයකට වෙඩ තැබීමේ සිද්ධියේ ඔත්තුකරු ලෙසද මොට්ට සිසිර නැමැත්තා සමග කටයුතු කර ඇති බවයි. මේ අතර කළුතර ඇලමෝදර කළුතර හොරණ මාර්ගයේදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙක් ඇරවුවලදී සිදු වූ දියමන්ති කොල්ලේ ප්‍රධාන සැකකරු වන දියගම මංචු නම් අයෙක් වන අතර ඔහු බන්ධනාගාරගතව සිටින කවුමා නම් අපරාධකරුගේ ගෝලයෙක්. පොලිසියට හා ත්‍රස්ත විමර්ශන ඒකකයට අවශ්‍යව සිට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඊරේගම රාජපක්ෂ ගෙදර ආනන්ද සිල්වා නොහොත් යකා සම්පත් නම් පුද්ගලයා සුබෝධිපුරදී තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ ඔහු කරාටේ දාමිකගේ ගෝලයෙකු බවයි. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකරු සතුව තිබී රිවෝල්වරයක්, කඩු දෙකක්, මන්නා පිහියක්, යකඩ පොළු දෙකක් හා හෙරෝයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300ක් පොලිසිය විසින් ඔහුගේ නිවසේ තිබී සොයාගෙන තිබෙනවා. මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අද කොට්ටාවේ පැවති උත්සවයකදී නුගේගොඩ කොට්ටහස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතා අදහස් පළ කළා. මේ මද්ද්‍රව්‍ය වෙල්ලම් කරන පුද්ගලයන් වැඩි මහ පරිමාණයේ සිදු කරන පුද්ගලයන් ඒ කට්ටිය කරන්නේ මේ ගෙදරක් කුලියට ගන්නවා මාස එකමාරකට දෙකකට විතර. විශාල ප්‍රමාණයක් මද්ද්‍රව්‍ය ගෙනල්ලා ඒ ගේ තුල ඉඳගෙන ඒ ප්‍රදේශයේ හෝ පිට ප්‍රදේශවලට ගිහිල්ලා ඒක වෙල්ලම් කරනවා. වෙල්ලම් කරලා ඒ ප්‍රමාණය ඉවරුනට පස්සේ ගේ ආපහු බාර දීලා වෙන ගේයකට යනවා. ඉතින් අපි බලන්න ඕනේ එම ගෙවල් කුලියට ගන්නකොට කවුද මේ ගන්න පුද්ගලයා කවුද ගත්තේ? උගලෝ දැනගත්තේ ගමම්ම උගලගේ ප්‍රදේශයේ තියෙන පොලිස් නිලධාරියට කියන්න ඕනේ මෙන්න මෙයා ගයක් කුලියට අරන් තියනවා. මෙයා අපි දන්නේ නැහැ කවුද කියලා කොහෙන් ඇවිල්ලාද දන්නේ නැහැ ගයක් කුලියට අරන් තියනවා. ඒතර අපිට පුළුවන් ඊටු ටික කරන්න. අපිට ඕනේ එච්චරයි. රාජ්‍ය ආරක්ෂාව රාජ්‍ය ප්‍රතිපත්ති ආගම සහ උරුමයන් පිළිබඳව සිදුවිය යුතු කරුණු පිළිබඳව උපදෙස් ලබා දෙන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බෞද්ධ උපදේශන සභාවෙන් ඉල්ලීමක් කරනවා. ඒ හරහා මෙම බෞද්ධ උපදේශන සභාවෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බවද ජනාධිපතිවරයා මහා සංඝරත්නයට පෙන්වා දුන්නා. ජනාධිපති බෞද්ධ උපදේශන සභාවේ 5 වෙනි සභාවාරය ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ලංකාවේ දහම් පාසල්වල 1,28,000ක් පමණ ගුරුවරු කිසිම ලාභයක් ප්‍රයෝජනයක් වේතනයක් නැතුව සේවාව සිද්ධ කරනවා. එහෙමනම් මේ දහම් පාසල් ටික රැක ගන්න නම් මේ ගුරුවරුන්ට තව තවත් දෙන්න පුළුවන් සහාය එයාට ලබා දීම ඉතාමත් වැදගත්. මම යෝජනා කරලා තියෙන්නේ අග්‍රහාර රක්ෂණයක් වගේ එකක්. ජෙනරල් ඉන්ෂුරන්ස් එකක්.
ඒක ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් නෙවෙයි. පැවිද්දේ ඉන්න තාක් කාලයක් පුරාවට අසනීප වන්නා වූ ලොකු ස්වාමින් වහන්සේ අම්මා තාත්තා නිශ්චිත පිරිසක් සහෝදර සහෝදරියන් රක්ෂණය කරන්න කියලා රක්ෂණ සමාගමක් එක්ක සාකච්ඡා පවත්වපුවාම ඒ වගේම ඒ රක්ෂණයට වාරික ගෙවන්නේ කොහොමද කියලා මම යෝජනා කරලා තියෙනවා මගේ යෝජනාවෙහි වවුචර් පත් පිරිකරයක ආකෘතියකින් හදලා දායකයන්ට පූජා කරනකොට ඒ වවුචර් පත් පූජා කරන්න පුළුවන්. ඒ වවුචර් පත් වලින් ගරු ජනතුමනි කිසිම වැඩක් කරන්න බෑ. ඒ වවුචර් පත් වලින් කරන්න පුළුවන් ඉන්ෂුරන්ස් ගෙවන්න විතරයි. ඉතින් අද ශක්තිමත් පාර්ලිමේන්තුවක් විනයගරුක පාර්ලිමේන්තුවක් අපිට ලොකු අභිමානයක් ඇති වුණා. සියලුම නිලතල කතානායක දුරේ ඉඳලා ඉතාම සංවරව සම්භාවනීය විදිහට පක්ෂ විපක්ෂ දෙගොල්ලම එකතු වෙලා විපක්ෂ නායකවරයා පත් කරගෙන තැන දක්වා ඉතාම හොඳින් සිද්ධ කළා. එදා විපක්ෂ නායකවරයා පත් කළේ අසාධාරණ විදිහට. පාර්ලිමේන්තුවේ සංවිධායක පත් කළේ අසාධාරණ විදිහට. ඒවා ඉතින් අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය ප්‍රතිපත්ති, අපේ ආගම, අපේ උරුමයන් මේවා වෙනුවෙන් විශේෂයෙන්ම සිදුවිය යුතු කරුණු පිළිබඳව උපදෙස් දීම ඉතාමත්ම වැදගත් වෙනවා. මම හිතන්නේ එතකොට තමයි මේ උපදේශක සභාවේ වඩාත්ම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වෙන්නේ. බෞද්ධ විශ්වවිද්‍යාල පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් අපිට පුළුවන් බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යන දෙක ඍජුවම අධ්‍යාපන ඇමතිතුමා යටතට ගැසට් කරන්න. රාජ්‍ය අමාත්‍යවරයා ඒකට විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කරනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ විෂය කෙරෙහිම යොමු වෙන්න තමයි අපි ඒ රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කරේ. මේ අතර මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝධාගම චන්දිම හිමි ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළ රුපියල් මිලියන 10ක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ ලබා දුන්නා. නීතිපතිවරයා ලබා දී ඇති උපදෙස් අනුව මැතිවරණ කොමිසම විසින් අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රයධරය ගැසට් කිරීමට කටයුතු නොකිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව අපේ ජනබල පක්ෂය පවසනවා. එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුසන්ත කොඩතුවක්කු මහතා මේ බව සඳහන් කළා. පූජ්‍ය අතුරලිය රතන හිමියන් විසින් අපේ ජනබල පක්ෂයේ හිටපු මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට කළ පැමිණිල්ල අද කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිකාර්යාලයේදී විභාගයට ගනු ලැබුවා. ඒ අනුව පසුගිය 19 වනදා පැමිණිල්ල යොමු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටිය චන්ද්‍රසිරි හිමියන් නියෝජ්‍ය පොලිස් ප්‍රතිකාර්යාලයට කැඳවා තිබුණා. එතුමාලා සමග අපි සාකච්ඡා කළා මේ උද්ගත වෙලා තියෙන වාතාවරණය සම්බන්ධව. එහිදී අපට පැහැදිලිව විශ්වාසයක් ඇති වුණා මේ සම්බන්ධව ඊටාම සාධාරණ පරීක්ෂණයක් සිදු කරලා තාම ඉක්මනින් අපට විමලතිස්ස හාමුදුරුවන් මුණ ගැසීම සඳහා සොයා දීම සඳහා කටයුතු සිදු කරන බවට අපි හිතනවා අද දවස තුලම අපට මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන් වෙයි කියලා. තාම උසස් සම්දමින් අපි හිතුවටත් වඩා සුබවාදී විදියට ඒ කටයුතු සිද්ධ වෙන බව පේනවා. අද පසුරුවේ පූජ්‍ය අතුරලිය රතන හිමියන් වැඩවෙසෙන රාජකීය සදහම් සෙවන විහාරස්ථානයේට කොළඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිසක් පැමිණියා. එම අවස්ථාවේදී රතන හිමියන් විහාරස්ථානයේ වැඩ සිට නැහැ. එම අවස්ථාවේදී විහාරස්ථානයට වැඩම කර සිටි පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් පැවසුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා රතන හිමියන් දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේදී හෙට දිනේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උන්වහන්සේ එකඟ වූ බවයි. අපිට එකඟ වුණා හෙට උදේ 9ට කාර්යාලයට සියලු පාර්ශ්වයන් මුණගැස්සන්න සහ සාකච්ඡාව සඳහා රත්නාර කැමැත්ත ප්‍රකාශ කරා හෙට උදේ 9ට ඒ ස්ථානයට එන්න. මේ අතර අපේ ජනබල පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා පවසන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පත් නොකිරීම පිළිබඳ දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බවයි. නීතිපතිතුමා උපදෙස් දීලා තියෙනවා ලේකම්වරයා නම් කරන තැනැත්තාව ගැසට් කරන්න කියලා. ඒතර මේ නිවේදනය නිකුත් කරලා තිබියදී මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් දිගින් දිගටම පැහැර හරමින් සිටිනවා. අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය ප්‍රකාශයට පත් කිරීම. එවැනි කිසිම අයිතියක් එතුමාට නැහැ. මොකද එතුමාට මේ වෙනකොට පක්ෂයේ ලේකම්වරයා විසින් බාර දුණු නාම යෝජනාවක් තිබෙනවා. ඊට අමතරව තවත් යෝජනාවක් බාර දීලා තිබෙනවා. අපේ ඉල්ලීම මේ දෙකෙන් මොකක්කෝ එතුමා පිළිගන්නේ එක හරි ගැසට් කරන්න ඕන. ගැසට් නොකරනවා නම් ඒ පිටිපස්ස තියෙන කුමන්ත්‍රණයක්. මේ ප්‍රශ්නේදී ඔබතුමන් දේශපාලන අතකොළුවක් වෙන්නේ නැතුව ඔබතුමාට පැවරී තිබෙන බලතල අනුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපේ ජනබල පක්ෂයට හිමි ඒ ධූරය ගැසට් කරන්න.
සීවී විග්නේශ්වරන් මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වීමෙන් පසු ප්‍රථමයෙන් දියුරුම් දී ඇත්තේ LTTE සමාජිකයන් මියගිය වෙල්ලමුල්ලි වයිකල් සොහොන්පිටියේදී බවට රාජ්‍ය අමාත්‍ය රියාද් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද අනාවරණ කළා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 9 වෙනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ අමතමින් තමිල් මක්කල් දේශීය කූටඩි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් மாண்புமிகு சபாநாயகர் அவர்களே, I start my felicitations, Honourable Speaker, hailing you in my mother tongue, the oldest living language of this world, and the language of the first indigenous inhabitants of this country, and proceed in the link language. සීවී විග්නේශ්වරන් මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. විග්නේශ්වරන් කියන මන්ත්‍රීවරයා සහ ගජේන්ද්‍ර පොන්නම්බරම් කියන ඒ මන්ත්‍රීවරුන් දෙදෙනා ඉස්සෙල්ලාම දිවුරුම් දුන්නේ නිල නොවන දිවුරුම් දුන්නේ මුල්ලවයිකාල් කියන සෝන්පිටියේදී. මුල්ලවයිකාල් සෝන්පිටියේ තමයි ත්‍රස්තවාදීන්ගේ දරුණුම සටන් පැවතුනේ. ත්‍රස්තවාදීන් මිය ගියේ. ඒ ත්‍රස්තවාදීන් සටන් කළේ මේ රට බෙදන්න. රට බෙදන්න සටන් කරපු ත්‍රස්තවාදීන්ගේ සෝන්පිටියට ගිහිල්ලා මේ මන්ත්‍රීවරු දෙන්නා දිවුරුම් දුන්නා කියලා කියන්නේ රට බෙදෙන න්‍යාය පත්‍රය තමයි උන් සිටින්නේ. රට බෙදෙන න්‍යාය පත්‍රයේ සිටමින් කොහොමද රටේ ඒකීයභාවය පිළිබඳ රකින්නයි කියලා දිවුරුම් දුන්නේ කියන එක තමයි අපි අත්ත වශයෙන්ම ප්‍රශ්නයක් අහන්න යන්නේ. පාර්ලිමේන්තුව තුලදී කිසිම ජාතිවාදී ප්‍රකාශයක් කරන්න අපිට දෙන්නේ නැහැ. එයා ප්‍රභාකරන්ගේ මේ ලොකු අපච්චි වෙන්න නෑන්නේ. ලංකාවේ පැරණිම භාෂාව සිංහල භාෂාව නෙවෙයි දෙමළ භාෂාව කියලා. ඉතින් ඒක ඇත්ත නෙවෙයි. ලංකාවේ ඊටත් එහා ගිය භාෂා තියෙනවා. දෙමළ භාෂාවවත් අර භාෂාව මේ භාෂාවත් කියන්න කලින් මම විග්නේශ්වරන්ට කියනවා දරුවන්ට දෙමළ උගන්වලා ඉන්න කියලා. දරුවන්ට එයාගේ දෙමළ බෑ. දරුවන්ට දෙමළ උගන්වලා ඉන්න කියලා. කතානායක මහින්දයාප අබේවර්ධන මහතා අද මහනුවරට පැමිණ මල්ලතු හා අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු බාන්ධ්‍ය වෙත අදහස් පළ කළා. විග්නේශ්වරන් මන්ත්‍රීවරයා යම් කිසි ආකාරයෙන් ජාතිවාදී අවිශ්වසනාකාරී ප්‍රකාශ සිදු කරා. මේවා හැන්සාඩ් වලින් ඉවත් කරන්න මේක අපි පිළිගන්නේ නැහැ මේවා කියලා. ඒක අපි බලලා මං සභාවට පොරොන්දු වුණා. ඒ ගැන සොයලා බලලා ඒක කොහොමද වාර්තා වෙලා තියෙන්නේ කියලා බලලා අපි ඒක අවශ්‍ය නම් ඒ තීන්දුව ගන්නවා. නව COVID-19 ආසාදිතයන් දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 2943ක් දක්වා ඉහළ ගියා. මේ අතර වසර දෙකකට අඩු කාලයක් තුළ COVID-19 වසංගතයේ අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා. අද දිනේ තුළ නව ආසාදිතයින් දෙදෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමගින් සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 2943ක් දක්වා ඉහළ ගියා. මෙසේ ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක්. අද තවත් රෝගීන් 9 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබුවන්ගේ ගණන 2798ක් දක්වා ඉහළ ගියා. තවදුරටත් නිවාසිකව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 134ක් පමණයි. ශ්‍රී ලංකාවේ සමාජය තුළින් සොයාගත් අවසන් රෝගියා සොයාගත්තේ අප්‍රේල් මාසේ 30 වෙනිදා. මේ වන විට හමුවන්නේ විදේශ රටවලින් ශ්‍රී ලාංකයන් ලංකාවට රැගෙන එනු ලබනවා රජය විසින්. ඒ රැගෙන එන අයවලුන් කොවිඩ් සමගයි පැමිණෙන්නේ. අද දිනේ වන විටත් නිරෝධායන මධ්‍යස්ථාන 44ක් යටතේ 7000කට අධික සංඛ්‍යාවක් අපි නිරෝධායන කරමින් පවතිනවා. පසුගිය දෙසැම්බර් මාස චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වූ COVID-19 වෛරසය අද වන විට 2.31 ලක්ෂයකට අධික පිරිසකට ආසාදනය වී තිබෙනවා. ඉකුත් ජනවාරි 11 වනදා ලොව පළමු කොවිඩ් මරණය වාර්තා වී මාස 8ක් වැනි කෙටි කාලයක් තුළ සිදුව ඇති සමස්ත මරණ ගණන ලක්ෂ 8කට අධිකයි. කෙසේ වෙතත් වසර දෙකකට අඩු කාලයක් තුළ COVID-19 වසංගතය අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා. ජිනීවා නුවර සිට අදහස් දක්වමින් ටෙඩ්රෝස් ඇඩ්නම් පැවසුවේ 1918 මාර්ක ස්පාඤ්ඤ උණ වසංගතයෙන් මිදීමටද වසර දෙකක් ගත වූ බවයි. නමුත් තාක්ෂණීය දියුණුවත් සමග කෙටි කාලයක් තුළ වෛරසයේ ව්‍යාප්තිය නතර කළ හැකි බවයි ඔහු පවසන්නේ. වසංගතයේ හේතුවෙන් ලොව තෙවනුවට වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉන්දියාවෙන් ගෙවී ගිය දිනේදී නව ආසාදිතයින් 69039 දෙනෙකු වාර්තා වී තිබුණා. ඒ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2979562ක් දක්වා ඉහළ නංවමින් නව මරණ 953ක් වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 55000 ඉක්මවා ගියා. රජයේ පාසල් සහ අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක්‍රියාවට නැවෙන පාසල් කාලය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව 10, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා එළඹෙන සැප්තැම්බර් 2 වෙනිදා සිට පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනු ඇත.
COVID-19 වසංගත තත්ත්වයත් සමග ලබා දුන් අතුරු නිවාඩු අවසන් කරමින් පසුගිය අගෝස්තු 10 වනදා සිට සියලු රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අධීර කිහිපයක් යටතේ ආරම්භ කෙරුණා. ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ක් හෝ ඊට අඩු පාසල්වල සිසුන් සියලු දෙනා එදින සිට සාමාන්‍ය පරිදි පාසල්වලට කැඳවනු ලැබුව අතර ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරුණේ එක් ශ්‍රේණි සඳහා වෙන් කරන ලද දිනයන්හිදී පමණයි. 10, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා මේ වන විට පෙරවරු 7:30 සිට පස්වර 3:30 දක්වා පාසල් පැවැත්වන අතර එම කාලය සැප්තැම්බර් 2 වෙනිදා සිට සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව රජයේ පාසල් සහ අනුමත පෞද්ගලික පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවලට සැප්තැම්බර් 2 බදාදා සිට පාසල් පැවැත්වෙන්නේ පෙරවරු 7:30 සිට පස්වර 1:30 දක්වා පමණයි. කෙසේ වෙතත් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල්වල ප්‍රාථමික ශිෂ්‍ය සිසුන් දිනපතා පාසල් වෙත ගෙන්වීම පිළිබඳව විදුහල්පතිවරුන් විසින් තීරණය කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා පාසල්වල විදුහල්පතිවරුන් වෙත දන්වා තිබූ අතර එහිදී නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වනවා. කොටස් වශයෙන් තමයි දැනටත් පාසල් ලීකට කිරීම කටයුතු කරලා තියෙන සම්පූර්ණයෙන් මේ පාසල් ලීකට කවදාරිකුළු කියලා ඔබතුමා ගාවට නිවෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ ප්‍රමුඛ වගකීම අයිති වන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයට. මේ රටේ ළමයින්ගේ සෞඛ්‍යය ආරක්ෂා කරමින් තමයි අපි පාසල් විවෘත කිරීමේ වැඩපිළිවෙල කරගෙන යන්නේ. අපි අත්නෝමතිකව ඉසුරුපායේ ඉඳන් ඒ තීරණ ගන්නේ නැහැ. ඒ වෛද්‍යවරුන්ගේ උපදෙස් වලට අනුගත වෙලා තමයි එවන් තීරණ ගැනීමට අපි නිරන්තරයෙන් අපකැප වෙලා සිටින්නේ. විභාග කීපයක් ආපස්සට ගිහිල්ලා තියෙනවා. ඔව් ඒ ඉතින් අපි විභාග පුළුවන් තරම් ඉක්මනට පවත්වනවා. හැබැයි සියල්ලක්ම කරන්නේ දරුවන්ගේ සෞඛ්‍යයට යටත්. ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කළ සෙබළුන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද හමුදාව දැන් විවිධ නිර්මාණ බිහි කරමින් පවතිනවා. ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වන්නේ ලොව තවත් රටවල් වෙනුවෙන් නිෂ්පාදනය කරන යුද ගිලන් රථයි. අද දින ඒ පිළිබඳව සොයා බැලීමක් කළා. එක්සත් ජාතීන්ගේ සාමසාධක ක්‍රියාන්විතයන් සඳහා ලංකාව නිෂ්පාදනය කරලා විදෙස් රටවලට යවන යුද රථ සම්බන්ධයෙන් ඔබ අහලා ඇති. නමුත් ඔබ දැකලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා අද අපි ආවා කටුබැද්ද විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු මූලික වැඩපොළට අද අපි ආවා. මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ඔබට කියන්න. මේ පේන්නේ ඒ ගිලන් රථයක්. ඔබට නිකන් බැලුවල්මට ගිලන් රථයක් වගේ පේන්නේ නැතුව ඇති. අපි සාමාන්‍යයෙන් පාර දකින ගිලන් රථයක් නෙවෙයි. LTT එක යුද්ධ අවසාන කාලයේදී ඒගොල්ලන්ගෙන් එන්නේ රේට් එක වැඩි වුණා. ඒගොල්ලා කියා කරේ නෑ මේක ගිලන් රථයක්ද මේක යුද රථයක්ද මේක සිවිල් මිනිස්සු පාවිච්චි කරන වාහනයක්ද කියලා. ඒ අනුව තීරණයකට ලැබුණා ඇම්බියුලන්ස් එකක් වුණත් ඒකත් ප්‍රොටෙක්ට් කරලා ඩබල් කැෂුවලිටි එකක් වෙන්නේ නැති වෙන්න පේෂන්ට්ව සේෆ් සෝන් එකට අරගෙන එන්න පුළුවන් විදිහට මේ නවීකරණය කරන්න ඕන කියලා. කැප්ටන් දැන් අපි ඇම්බියුලන්ස් එකේ ඉදිරිපස පෙනුම ගැන කතා කරොත් යම්කිසි ආකාරයක විශේෂිත විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉස්සරහින් ෆයර් එකක් ආවොත් ඩිරෙක්ට් පෙන්ට්‍රේට් නොවෙන්න තමයි මේ ඇන්ගල් එක වැඩි කරලා තියෙන්නේ. එතකොට එන බුලට් එක ස්ලිප් වෙලා යනවා බොහෝ දුරට. මේ පල්ලෙහාට අපි නැමෙලා බැලුවොත් යම්කිසි ආනතියක් එක්ක තමයි රතේ යට කොටස නිර්මාණය කරලා තියෙන්නේ. එන බ්ලාස්ට් ඉෆෙක්ට් එක බෙදිලා දෙපැත්තට යන එක තමයි කරලා තියෙන්නේ. හෑන්ඩ් ග්‍රෙනේඩ් සහ කිලෝ 2-3 ක්ලේම වලින් ගොඩක් දුරට ආරක්ෂා වෙනවා. කිලෝ 30ක් 40ක් වුණත් පිපුරුවන් පස්සේ මැකැනිකල් සිස්ටම් එකට මේකේ හානියක් වෙන්න පුළුවන්. නමුත් හල් එකට මුකුත් වෙන්නේ නැහැ. යුද ගිලන් රථ නිෂ්පාදනය මේ වන විට සිදු කරන්නේ ලෝකයේ රටවල් කිහිපයක් පමණයි. නමුත් මෙරට නිෂ්පාදිත යුද ගිලන් රථවල එම රථවලට වඩා සුවිශේෂී වෙනස්කම් රැසක් පවතිනවා. මුලින්ම ඇම්බියුලන්ස් එකක් ගත්තාන් පස්සේ ප්‍රධාන වශයෙන්ම තියෙන ඔක්සිජන් සිලින්ඩර්, ඒ වගේම මේකට අපි ඇටච් කරලා තියෙනවා ෆ්‍රිජ් එකක්. මේක අපිට අරන් යන්න පුළුවන් ඊටාම හදිස්සි යූසේජ් වලට අවශ්‍ය මෙඩිසින් ටික, රෝගියාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක, සැචුරේෂන් ලෙවල් එක ඒවා අපිට මෙතන මවුන්ට් කරගන්න පුළුවන්. 230 ලයින් එකක් දීලා තියෙනවා. මොකද මෙඩිකල් ඉක්විප්මන්ට් මොබයිල් යූස් කරන්න ඕන නම් 230 ලයින් එකක් අනිවාර්යෙන් ඕන. ECG උපකරණ මේ ට්‍රේන් වලට හයි කරන්න පුළුවන්. පිටරට එකක් ගත්තාන් පස්සේ ඒකේ පවර් එක ගන්නෙ 12 වෝල්ට්මයි. පාවිච්චි කරන අනිත් උපකරණ ඔක්කොම ඒ වාහනට අදාළම පාවිච්චි කරන්නේ. ඩොමෙස්ටික් යූස් කරන පාවිච්චි කරන්නේ නැහැ. මේකේ අපි කරේ දැන්ට පාවිච්චි කරන ඩොමෙස්ටික් උපකරණ ටික මොබයිල් කරගන්න අවශ්‍ය විදිහට මේක ප්ලෑන් කරගත්තා. ඒකෙන් අපි ගොඩාක් ලොකු මුදලක් ඉතින් ඉතර කරගත්තා. සාමාන්‍ය මිලියන් 30-40ක් සාමාන්‍ය ඇම්බියුලන්ස් එකකට යනවා. අපි මේක මිලියන් 4ක් 6ක් අතර ප්‍රමාණයක කොස්ට් එකකට මේක අරන් තියෙනවා. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සුබුලුන් පවසන්නේ මෙම රථ සඳහා නොව ඕනෑම රාජ්‍යයකින් ලැබෙන ඇණවුමක් බාර ගැනීමට සූදානම් බවයි. කවුරු හරි අපේ මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදු කරොත් මෙවැනි රථ නිෂ්පාදනය කරලා දෙන්න කියලා අනිවාර්යෙන් ඒ සිදු කිරීම සඳහා අවශ්‍ය දක්ෂ නිලධාරීන් වගේ සෙසු නිලයන් පිරිසක් මම හිතන්නේ ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ඉන්නවා. අපේ රණවිරුවන්ගේ අත්වලින් හැදිච්ච
එකම වාහනේ මේක නෙවෙයි. තව වාහන ගොඩක් මෙතන හැදෙනවා. දවසක අපිටත් කියන්න පුළුවන් වෙයි අපේ රටෙනුත් ලෝකෙට යුතරත් යවනවා කියලා. හැබැයි ඒ දවස වැඩි ඈතක නෙවෙයි. ඒත් සමගින් අද දින රාත්‍රී 10 පුවත් විකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.